නිවුස් ආටිකල් එකක් කියවලා දෙන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා 2021 අගෝස්තු මාසයේ 29 වෙනිදා ඩේලි මිරර් පත්තරයේ ගියපු ආටිකල් එකක් තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ ආටිකල් එකත් මම කලින් දාපු ආටිකල් සීරීස් එක වගේම මගේ අවශ්‍යතාවය වෙනුවෙන් සහ මම කියවන්න වැය කරන කාලය තුල තවත් කෙනෙක් ඒ පාවිච්චි කරලා ඉගෙන ගන්න වානම් හොඳයි කියන අයිඩියා එකෙන් තමයි මේක කියවන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඇතුලේ මේක ඇතුලේ මම කතා කරනවා මේක තියෙන වචන ඒ වගේම ඩිෆිකල් වර්ඩ්ස් ඒ වගේම ග්‍රැමර් පොයින්ට්ස් ඒ වගේම ෆ්‍රේසස් ඒට අපතරව තවත් විශේෂ දේවල් කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට් ඔයාලට මේක වැදගත් වෙයි නම් විතරක් බලන්න. එහෙම නැතුව මේක බලලා ඉවරලා subscribe කරන්න. එහෙම මොනවත් ඉල්ලීම් මොකක්වත් නැහැ. මේක ඇවිල්ලා කරන්නේ මගේ අවශ්‍යතාවය මත. රයිට් එහෙනම් මම මේක කියවන්න වැය කරන කාලය ඇතුලේ ඔයාලටත් දෙයක් ඉගෙන ගන්න ලැබෙයි කියලා විශ්වාසයෙන් තමයි මම මේ කියන්නේ. හරි. වැඩි කතා නැතුව කෙලින්ම ඊටාම කෙටියෙන් වීඩියෝ එකට ගියොත් වාට පේනවා මේක හෙඩ්ලයින් එක මොකක්ද කියලා. ඩේලි මිරර් පත්තරේ තමයි මේක තිබුණේ. මම දිනය කිව්වා ඒ තමයි 2021 අගෝස්තු 29 වෙනිදා කියලා. Gaming syndrome among children teens on the rise. Psychiatrist. කොහොම තමයි තියෙන්නේ. ඉතින් මේ මොකක්ද මේක කියලා බලමු. ඉස්සෙල්ලා වචනෙන් වචන විස්තර කරගෙන gaming syndrome එක. දැන් ඔයාලට මේ අලුත් වචනයක් එහෙම නැත්නම් බර වචනයක් වගේ දැනෙයි මේ syndrome කියන වචනය. ගේම් ගහන්න එම නැත්නම් මොබයිල් ක්‍රීඩා සම්බන්ධයෙන් තමයි මෙතනදී ටාගට් කරලා තින්නේ මේ හෙඩ්ලයින් එකේදී. පහුගිය දවස්වල මොබයිල් ක්‍රීඩා කිරීම එහෙම නැත්නම් ජංගම දුරකථනය ආශ්‍රය කරගෙන කරනු ලබන ක්‍රීඩා කිරීම හේතුවෙන් මිය ගියපු ස්ටුඩන්ට් කෙනෙක් ගැන කියවුණා නිවුස් එකක්. ඒක දුක්බර ප්‍රවෘත්තියක්. ඉතින් මේ ගේමින් සින්ඩ්‍රෝම් එක කියලා මේකට වචනයක් දෙනවා. මොබයිල් ක්‍රීඩා වලට තියෙන මේ ඇබ්බැහිවීමෙන් හටගන්නා ව්‍යාධිය. මේ සින්ඩ්‍රෝම් එකට මම දෙනවා තනි වචනයක් නිකන් ව්‍යාධිය රෝගය වගේ එකක්. මේක ඇවිල්ලා මේ සින්ඩ්‍රෝම් කියන වචනය ග්‍රීක භාෂාවෙන් ඉංග්‍රීසි වලට ආපු එකක්. ග්‍රීක භාෂාවෙන් තමයි මේ වචනේ ආවේ. ඒකත් චුට්ටක් මතක තියාගන්න. මේකට පොඩි ඩෙෆිනිෂන් එකක් මම දෙන්නම්. a set of අපිට කියන්න පුළුවන් a set of symptoms කියලා. මේක නිර්වචනය කරන්නේ සින්ඩ්‍රෝම් එකක් කියලා කියන්නේ symptoms එකතුවක්. සින්ඩ්‍රෝම් එකක් කියලා කියන්නේ ඒ කියන්නේ symptoms කියලා කියන්නේ ඔබ දන්නවා රෝග ලක්ෂණ එක එක ලක්ෂණ කියන එක. අන්නේ ලක්ෂණ එකතුවක් සින්ඩ්‍රෝම් එකක්. ඉතින් දැන් ඒක තේරුම දන්නවා. ගේමින් සින්ඩ්‍රෝම් එක පවතිනවලු among children ළමයි අතරේ. children ළමයි teens කියලා කියන්නේ අර වයස අවුරුදු 13 ඉඳන් 13 14 15 16 17 18 19 කියන මේ teen කියලා ඉවර වෙන සෙට් එක. එහෙම නැත්නම් මේ යෝන් මියේ ඉන්න කට්ටිය. අන්නේ ගොල්ලෝ අතරේ සහ ළමයි අතරේ තියෙනවලු ගේමින් සින්ඩ්‍රෝම් එක. ඒ කොයි විදිහටද තියෙන්නේ on the rise කියලා තියෙනවා. ඉතින් වැදගත් වෙයි නම් ලියා ගන්න පුළුවන් ඔයාලඟ තියෙන නෝට්බුක් එකක මේක අහන ගමන් මේක බලන ගමන් on the rise කියලා කියන්නේ ප්‍රේස් එකක්. ප්‍රේස් එකක්. ඒ කියන්නේ වාක්‍ය ඛණ්ඩයක්. මේ කෑලි තුනට වෙන වෙනම තේරුම් ගන්න යන්න එපා. මේ කෑලි තුනට තියෙන තනි තේරුම තමයි ඉහළ යමින් පවතිනවා කියන එක. on the rise කියන එක සමානයි ඉහළ යමින් තියෙන්නේ. හරි. ඒක මතක තියාගන්න. ඒක හරියට increasing කියන එකට මේක similar word එකක්. increasing. මම දෙන්නම් මේකට දාලා සමාන තනි පදයක්. increasing. මම හිතනවා ඔයාලට මේක ස්ක්‍රීන් එකේ පේනවා ඇති. increasing කියලා තමයි මේකට මම දෙන තනි වචනේ. එහෙම නැත්නම් අපිට මේකට තව කියන්න පුළුවන් growing. grow කියලා කියන්නේ වර්ධනය වෙනවා, වැඩෙනවා, එහෙම නැත්නම් ලොකු වෙනවා, විශාල වෙනවා කියන එක grow වැවෙනවා කියන ක්‍රියාපදයක් grow තමයි. GROW මේකට අපිට ing දාන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න increasing growing කියන දෙකට සමාන තනි පදයක් තමයි මේ on the rise කියලා කියන්නේ. ඒක තමයි මේ news article එකේ දාලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. right. psychiatrist කියලා කියන්නේ මනෝ වෛද්‍යවරයාට කියන පදය. psych මේක පිසි කියලා කියවන්න එපා. මේක psychiatrist අඩන හැටි මම පෙන්නන්නම්. psy කියලා මෙතනින් ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. CHIA right අනේ විදිහට ගන්න psychiatrist right මනෝවෛද්‍යවරයෙක් කියපු එකක් තමයි හෙඩ්ලයින් එක විදිහට පාදක කරගෙන තියෙන්නේ. අපි කෙලිම ඉක්මනටම යන් ආටිකල් එකේ කොටස් ටික කියවන්න. following online education ඒ කියන්නේ මොකද්ද? online අධ්‍යාපනයේ අනතුරුව. එහෙම නැත්නම් online අධ්‍යාපනයේ හේතුවෙන් following අනතුරුව හේතුවෙන්. අන්න ඒ වගේ තේරුම් තමයි තියෙන්නේ. following online education මේ මාර්ගගත එහෙම නැත්නම් online අධ්‍යාපනයේ හේතුවෙන් සහ එහෙම නැත්නම් online අධ්‍යාපනයෙන් අනතුරුව මොකද්ද තියෙන්නේ? there is an increase. මම මේ කඩන විදියට පොඩ්ඩක් තේරුම අල්ලගන්න try කරන්න. there is an increase. මම මේ highlight කරන්න යන්නේ ඔයාලට පැහැදිලි වෙන විදියට
ඉන්ක්‍රීස් එකක් එහෙම නැත්නම් ඉහළ යාමක් an increase කියන්නේ ඉහළ යාමක් there is කියන්නේ තියෙනවා මොකද්ද තියෙන්නේ ඉහළ යාමක් තියෙනවා මොකක්ද තියෙන්නේ in තුලලු තියෙන්නේ මොකක් තුලද බලමු මේ in කියන preposition එකෙන් මෙතන දස් කරන්නේ තුල කියන එක in මොකක් තුලද තියෙන්නේ addiction to mobile games හරි addiction කියන්නේ ඇබ්බැහිවීම addiction ADDICT addict කියලා විතරක් ගත්තොත් මෙන්න මේ highlight කරපු කොටස විතරක් ගත්තොත් මේකේ තේරුම තමයි addict කියන්නේ ඇබ්බැහි වෙනවා කියන ක්‍රියාපදේ addict මේක noun එක හදා ගන්න පුළුවන් addiction එහෙම නැත්නම් ඇබ්බැහිවීම කියලා addiction to mobile games mobile ක්‍රීඩාවලට ඇබ්බැහිවීම හරිද තේරුම මතකද addiction to mobile games ඒ විතරක් නෙමෙයි තව දෙයකට තව දෙයක් ගැන තියෙනවා සහ most children and young adults මම young adults කියන එකට තනි තේරුමක් දෙනවා ඔයාලට යෞවනයෝ කියලා young adults ලා යෞවනයෝ එහෙනම් ගොඩාක් ළමයි සහ යෞවනයෝ මොකද වෙන්නේ යාලට ගොඩාක් ළමයි සහ යෞවනයෝ are suffering අන්න ඒගොල්ලෝ suffer කර ඉන්නවලු SUFFER suffer කියන්නේ විඳවනවා කියන එක SUFFER suffer විඳවනවා ඉතින් ඔයාලට මේව ලියා ගන්න පුළුවන් මම නැවතත් මතක් කරනවා අවශ්‍යය ලියා ගන්න නැති අය නිකන් ඉන්න are suffering ing form එකෙන් තියෙන්නේ ඒ කියන්නේ මේක present continuous tense එකේ sentence එකක් මේකයි තියෙන්නේ grammar rule එකක් විදිහට ගත්තොත් present continuous tense කියන tense එකට ඒ කියන්නේ මේ වෙලාවේ කෙරෙමින් පවතිනවා කියන එක තමයි මේක අදහස මොකක්ද කෙරෙමින් පවතින්නේ මොබයිල් ක්‍රීඩාවලට ඇබ්බැහිවීම සහ මේ ළමයි වගේම යවුන් වියේ ඉන්න අය සෆරින් වෙනවා විඳවමින් ඉන්නවා සෆරින් විඳවමින් ඉන්නවා මොකකින්ද සෆර් කියන verb එකට පස්සේ අනිවාර්යෙන් යෙදෙන preposition එකක් තමයි මේ from කියන වචනය හරිද ඒක මතක තියාගන්න නිකන් ආසාවට from දාලා නෙමෙයි suffering from හරිද ඒ කියන්නේ විඳවමින් ඉන්නවා මොකකින්ද gaming disorder එකෙන් gaming disorder ගේම් ගහන්න තියෙන මේක ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ නැහැ ගේමින් කියන එක කවුරුත් දන්නවනේ නේ ඩිසෝඩර් එක කියන්නේ රෝගය හරි ගේම් ගැසීමේ රෝගය එහෙම නිකන් පොඩි අයිඩියා එකක් ගන්න ගේම් ගැසීමේ රෝගය අන්නේ සෙල්ලම් කිරීමේ මොබයිල් ක්‍රීඩා කිරීමේ රෝගය ඩිසෝඩර් කියලා කියන්නේ රෝගය කියන එකමයි ඩිසෝඩර් ව්‍යාධිය රෝගය හරි මේක කියන්නේ කවුද අපිට කන්සල්ටන්ට් සයිකියාට්‍රිස්ට් ඒ කවුද විශේෂඥ මනෝවෛද්‍ය කන්සල්ටන්ට් සයිකියාට්‍රිස්ට් ඔන්න ඒ වචනේ දන්නේ නැත්නම් අද ලියා ගන්න කන්සල්ටන්ට් සයිකියාට්‍රිස්ට් කියලා කියන්නේ විශේෂඥ මනෝවෛද්‍ය කොහේ ඉන්නේ කෙනෙක්ද මෙයා at teaching කරාපිටිය hospital දැන් මෙතන ටීචින් කියන්නේ උගන්වනව නෙමෙයි ශික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහල කියන අදහස ශික්ෂණ රෝහල දැන් ශික්ෂණ රෝහල කියන එකේ තේරුම මොකක්ද දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ සිංහලෙන් අපි මේක අහලා තියෙනවා බට් අපි මේකේ තේරුම දන්නේ නැහැ හරි ටීචින් hospital එකක් කියලා කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයන්ට පුහුණු වීමේ කටයුතු සිදු කරන්නට අවසරය ලබා දී ඇති රෝහල් සාමාන්‍යයෙන් මම දන්න තේරුම තමයි ඒක හරි පේරාදෙණිය රෝහල කරාපිටිය රෝහල වගේ රෝහල් ගණනාවක් ලංකාවේ තියෙනවා ටීචින් හොස්පිටල්ස් කියන කැටගරි එකට අයිති වෙනවා ඒකට මෙඩිකල් ස්ටුඩන්ට්ලා එනවා සමහරට ඔබේ ගමේ ස්පිරිතාලෙට මෙඩිකල් ස්ටුඩන්ට්ලා ඇවිල්ලා ඔබේ වුණ බලන්නේ නැහැ ඒක ડોක්ටර්ස්ලා නර්ස්ලා ඒ කට්ටිය තමයි ඉන්නේ රයිට් ටීචින් හොස්පිටල් එකදී ડોක්ටර්ස්ලාට අමතරව පොඩි සුදු පාට ලෝගෝ එකක් දාගත්ත කට්ටිය එනවා ඔයාලා දැකලා ඇති හිටියානම් හොස්පිටල් එකේ හරි ડોක්ටර් රූමි රූබන් සෙයිඩ් ඉතින් විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් ලංකාවේ ඉහළම සුසුකන් ලැබපු කෙනෙක් තමයි රූමි රූබන් කියන මහත්මයා එයා මේ ගැන මෙහෙම කිව්වා කියලා තමයි කියන්නේ මොකද නැවත තීරුම ගත්තොත් ඔන්ලයින් අධ්‍යාපනයේ හේතුවෙන් ඉන්ක්‍රීස් එකක් තියෙනවලු there is an increase ඉහළ යාමක් තියෙනවා මොකකද in addiction අබ්බැහිය තුල මොනවට තියෙන අබ්බැහියද මොබයිල් ගේම්ස් වලට ඒ වගේම ළමයි ගොඩක් වගේම යවුන් වියේ ඉන්න කට්ටිය ගොඩක් දෙනා සෆර් වෙනවලු විඳවමින් ඉන්නවලු පීඩාවට ලක් වෙලා ඉන්නවලු මේ ගේමින් ඩිසෝඩර් එක හේතුවෙන් හරි අපි යන් ඊළඟ ඡේදෙට he told the daily mirror දැන් පත්තරයක නමක් ලියනකොට සාමාන්‍යයෙන් මේ the කියන වචනය දාන්න ඕනේ ඒ වගේම පත්තරයක daily mirror කියන්නේ නිවුස් පේපර් එකක් නේ රයිට් ඉතින් මේ නිවුස් පේපර් එකේ නම ලියද්දි the daily mirror කියලා තමයි ලියන්නේ the ලංකාදීප රයිට් සිංහල පත්තරයක නමක් ලියද්දි ඒ විදිහට තමයි he told the daily mirror ඔහු daily mirror පුවත්පතට කිව්වලු that කියන්නේ බව කියන එක බව මොකක් බවද කිව්වේ the gaming disorder does not only attract බලමු මෙතන kids
But gamers of all ages, such as children, teenagers, and also adults. බලමු මෙන්න මෙතනින් තමයි මේක ඉවර වෙන්නේ. මෙතනින් තමයි මේ sentence එක ඉවර වෙන්නේ. මේකේ තේරුම નિયમિત විදියට එහෙම නැත්නම් නිශ්චිත විදියට ලස්සනට පාද ගන්න හැටි අපි පොඩ්ඩක් බලමු චෙක් කරලා. Daily Mirror පත්‍රයට මේ ડોක්ටර් කිව්වලු මේ ගේමින් ඩිසෝඩර් එක. හරිද? දැන් ඔබ දන්නවා ගේමින් ඩිසෝඩර් එක කියන්නේ මේ ගේම් ගහන්න තියෙන ඇබ්බැහිය එහෙම නැත්නම් ඒ රෝගය. හරි? it does not only attract කියලා කියන්නේ ආකර්ෂණය කරගන්නවා කියන එක. ඉතින් attract කියන එකට සිංහල තේරුමක් මම දෙන්නම්. ආකර්ෂණය. right? කරගන්නවා කියන එහෙම නැත්නම් ආකර්ෂණය කරගන්නවා, වශී කරගන්නවා, ඇද බැඳ ගන්නවා, ආකර්ෂණය කරගන්නවට කියන්නේ attract කියලා. attract. You can attract many things into your life if you learn well. One day you will attract all the things. හරි? attract කියලා කියන්නේ ආකර්ෂණය කරගන්නවා කියන එක. මේ ක්‍රීඩා මේ රෝගයෙන් එහෙම නැත්නම් මේ ගේමින් ඩිසෝඩර් එක වෙතට ඇට්‍රැක්ට් කරගන්නේ කිඩ්ස්ලා. KID කිඩ්ස් කියලා කියන්නේ අර children කියන වචනයම තමයි. හැබැයි මේක මේ කිඩ්ස් කියන එක අපි අර කතා කරන භාෂාවේදී ළමයි හඳුන්වන්න පාවිච්චි කරන වචනයක්. කිඩ්ස්. children කියන එකම තමයි කිඩ්ස් කියන එක නිකන් අර ඒක එච්චර ලියන භාෂාවේදී writings වලදී use කරන්නේ නැති වුණාට කතා කරද්දී ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. කිඩ්ස්ලා විතරක් නෙමෙයි තව කට්ටියක් ආකර්ෂණය කරගන්නවා. කවුද? gamers of all ages. සියලුම සෑම වයස් කාණ්ඩයකටම අයත් වන ගේම් ගහන කට්ටිය. ඔම කිව්වොත් නේ දන්නේ gamers of all ages. හරි. gamers of all ages කියන්නේ සියලුම වයස් කාණ්ඩ වලට අයත් ගේම් ගහන අය. මම කොටුවක් දාලා තියෙනවා. අන්න ඒක තමයි ඒකේ තේරුම. such as කියන්නේ වැනි වැනු නියනු වැනි නෙමෙයි වැනි. කවුද? මොනවා වැනිද? කවුරු වැනිද? children, teenagers, and also අලුත් වචනයක් ගොඩක් අයට සමහර විට and also කියන්නේ ඒ වගේම කියන එක. and also adults කියන්නේ වැඩිහිටියෝ නේද? ඉතින් වැඩිහිටියෝත් ඉන්නවා games ගහන අය. ඒ වගේම teenagers ලත් ඉන්නවා, children ලත් ඉන්නවා. හරි. ඉතින් මේ වයස් කාණ්ඩ ඔක්කොටම අයිති වෙන කට්ටිය මෙන්න මේ disorder එක වෙතට ආකර්ෂණය වීම සිද්ධ වෙනවා කියලා තමයි මේ කියන්නේ. Gaming disorder is real and has now been classified as a disease by the World Health Organization's International Classification of Diseases. මාර ලස්සන වාක්‍යයක් තියෙනවා. Gaming disorder is real. මම මේ කෑල්ල විතරක් කොටු කරන්නම්. ඉතින් පැහැදිලි කරනවා. ඉතින් ආවට මේක ඇතුලේ ගොඩාක් ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි. Gaming disorder එක කියලා කියන්නේ is real. මේක මේ සැබෑ දෙයක්. Gaming disorder එක කියන එක ඇත්ත දෙයක්. මේක දැන් මිනිස්සු පිළිගන්න කැමති නෑ. games සෙල්ලම් කරන එකට ඇබ්බැහි වෙච්ච අය කැමති නෑ මේක පිළිගන්න. මේක disorder එකක් කියලා. but මේකෙදි කියනවා මේ ડોක්ටර් gaming disorder එක real දෙයක්, ඇත්ත දෙයක්. ඒ විතරක් නෙමෙයි and has now been classified. මම මෙතනින් චුට්ටක් එහාට ගිහලා වර්ගීකරණය කර තියෙන තැන පෙන්නන්නම්. classify කියලා කියන්නේ classified. හරි. classified කියන්නේ වර්ගීකරණය කරලා. මොකද්ද? වර්ගීකරණය කරලා. හරි. has been classified. දැන් මම පෙන්නන්නම් now කියන්නේ දැන් කියන එක. හරි. has been classified. ඔයාලට පේනවා මේ has එක been එකයි තියෙනවා. මේක ඇවිල්ලා passive voice විදිහට තමයි මේ sentence එක අඳුර ගන්න වෙන්නේ. present perfect tense passive, right? has been classified. දැන් මේක වර්ගීකරණය කරලා තියෙනවාලු as a disease. disease කියන්නේ රෝගය කියන එක. රෝගයක් ලෙස. හරිද? as a disease රෝගයක් ලෙස. as a disease රෝගයක් ලෙස. right? Just like this you can practice and you can read, you can write, you can just practice. as a disease රෝගයක් විදිහට මේක දැන් වර්ගීකරණය කරලා තියෙනවා. කවුද මේක කරේ? by the World Health Organizations. ලෝක සෞඛ්‍ය සංවිධානයේ. World Health Organization කියලා කියන්නේ WHO එක. මුල් අකුරු තුන ගත්තාම WHO කියන එක හැදෙනවා. World Health Organizations ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Classification of Disease. මොකද්ද? නේද? ජාත්‍යන්තර වර්ගීකරණය. මොනවද? රෝග සම්බන්ධව කෙරෙන ජාත්‍යන්තර වර්ගීකරණයේ හරි International Classification අන්තර්ජාතික වර්ගීකරණය. International Classification of Disease රෝග සම්බන්ධව සිදු කෙරෙන්නා වූ ජාත්‍යන්තර වර්ගීකරණයෙහි. හරි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ කෙරෙන වැඩක් මේ කියන්නේ. අන්න යාලා විසින් මේක නම් කරලා තියෙනවලු රෝගයක් විදියට. so
admit it. පිළිගන්න කැමති නැත්නම් එයාලට ඒක පිළිගන්න පුළුවන්. හරි ඊළඟට තියෙනවා due to the covid pandemic situation. Due to the covid pandemic situation. ඒ මොකද්ද? covid වසංගත තත්ත්වය හේතුවෙන්. හරි due to කියන්නේ නිසා කියන එක. නිසා මොකක් නිසාද? The covid pandemic situation. මතක තියාගන්න covid වසංගත තත්ත්වය. එහෙනම් covid pandemic situation කියලා කියන්නේ covid වසංගත තත්ත්වය. කොහේ තියෙන එකද? In the country. You know about it very well. රටේ තියෙන covid වසංගත තත්ත්වයේ හේතුවෙන් කියලා ඉංග්‍රීසි වලින් ලියන්නේ ඔන්නෝමයි. ඉතින් මේ news articles කියනකොට ඔයාලට පුළුවන් අලුත් වචන ගොඩක් හම්බ වෙනවා. School education is limited. පාසල් අධ්‍යාපනය සීමා වෙලා. Limited is limited. මේ limited කියන එක අරගෙන තියෙන්නේ ඔයාලට පේනවා school education. පාසල් අධ්‍යාපනය is limited. Limited. හරි. පාසල් අධ්‍යාපනය සීමා සහිත වෙලා. ඒ විතරක් නෙමෙයි සහ students are forced. මොකක්ද ළමයින්ට බල කෙරෙනවා. මේ කෑල්ල මම ඉරක් ගහපු එක මම නැවත කොට highlight කරලා පෙන්නන්නම් ඔයාට රතු පාටින්. students are forced කියන කෑල්ල විතරක් ගත්තොත් මේක ඇවිල්ලා simple present tense එකේ passive voice sentence එකක්. ශිෂ්‍යයන්ට බල කෙරෙනවා. හරි? ළමයිනේ මේ බලපෑම කරන්නේ. ළමයින්ට බල කෙරෙනවා. students are forced. මොකටද ළමයින්ට බල කෙරෙන්නේ? continue their studies online. එයාලගේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට දිගටම කරගෙන යන්නට තමයි මේ බල කෙරෙන්නේ. Students are forced to continue their studies online, right? As a result, ඔයාලට එසේ එකක් එහෙම ලියන කෙනෙක් නම් එහෙම ඉගෙන ගන්න ආසයි නම් as a result කියලා ඉවරලා ක්‍රමවත් දැම්මොත් මොකද්ද තේරුම? ප්‍රතිඵලයක් විදියට. මොහොක ප්‍රතිඵලයක් විදියටද මේ කියන්නේ? මේ උඩ කියපු කාරණාවේ ප්‍රතිඵලයක් විදියට. ඔන්න මම arrow එකකින් පෙන්නනවා. As a result ප්‍රතිඵලයක් විදියට. උඩ කියපු එකේ ප්‍රතිඵලයක් විදියට. The children ළමයි. right? ළමයි ඉන්නවනේ. මේ ළමයි ඉන්නවනේ. right? අනේ ළමයි. The children හරි මොන ළමයිද කියලා අපිට මේ who කියන එකේ තේරුම ඇවිල්ලා මෙයා මෙතන meaning එකක් දෙන්නේ නැහැ. මෙයා වැඩ කරන්නේ grammar part එකක් විදියට. මේ grammar part එකට අපි කියන්නේ මොකක් කියලාද? right? relative pronoun එකක් මෙයා. children ලට අමතර කෑල්ලක් එකතු කරනවා. children මොන children ලද? have never used mobile phones. ජංගම දුරකථන කවදාවත් පාවිච්චි කරලා නැති ළමයි. මේ කෑල්ලේ තේරුම මම ඔන්න සම්පූර්ණ highlight කරා. ජංගම දුරකථනය කවදාවත් එහෙම නැත්නම් ජංගම දුරකථන කවදාවත් පාවිච්චි කරලා නැති. right? children who have never used mobile phones. ජංගම දුරකථන කවදාවත් පාවිච්චි කරලා නැති ළමයි. අන්න ඒ කට්ටිය තමයි දැන් are using them. ඒ කට්ටිය පාවිච්චි කරමින් ඉන්නවා. හරිද? මේ them කියන්නේ mobile phones වලට. ඒවා කියන එක ඒවා. ඒවා පාවිච්චි කර ඉන්නවා. හරිද? අර කවදාවත් mobile phones පාවිච්චි කරලා නැති ළමයි. හරිද? ඔයාලට එතකොට පේනවා ඇති. මෙන්න මේ තියෙන the children right මේ the children who have never used mobile phones කියන එක තමයි subject එක. මේ sentence එකේ. දිගයි නේද? දිග වුණාට බය වෙන්න එපා. එයා තමයි subject එක. තනි පදයක් නෙමෙයි. දිග එහෙම නැත්නම් complex subject එකක් නේ. අසංකීර්ණ subject පදයක්. හරි? නැතුව මේකේ තේරුම කියවන්න එපා. ළමයි කවුද? නේද? have never used mobile phones. නිකන් හිතුවොත් ඒ ගැන කියවද්දී grammar එක දන්නේ නැත්නම් කියව ගන්න අමාරුයි. ඒ නිසා you should study grammar as well. The children who have never used mobile phones are using them. ඒ අන්නේ ළමයි පාවිච්චි කරමින් ඉන්නවාලු. හරිද? එව්වා මොහොකටද පාවිච්චි කරන්නේ? for their educational activities. education නෙමෙයි තියෙන්නේ educational. එයා එතකොට මොකද්ද? educational activities. activities කියන්නේ නම් කටයුතු, ක්‍රියාකාරකම්, රාජකාරී, වැඩ. right? activities වලට මොන activities? the educational activities. ඒ කියන්නේ මේ educational කියන්නේ අධ්‍යාපනික. මොකද්ද? අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා. ඒගොල්ලන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා. එතකොට මෙන්න මේ කියන educational කියන වචනය පදයක් විදියට word එකක් විදියට අයිති වෙන්නේ adjective එකක් විදියට. එහෙම නැත්නම් නාම විශේෂණයක්. මොකද්ද? activities ඒවත් නැත්නම් ක්‍රියාකාරකම් කියන noun එක පෙරයදීලා තියෙන්නේ. ඒ noun එක විශේෂීකරණය කරනවානේ educational activities. educational institutes. අධ්‍යාපනික ආයතන. හරි? වරද්ද ගන්න එපා. most teenagers දැන් මේ වෛද්‍යවරයාගේ වචන වලින්ම මේක උපුටා දක්වලා තියෙනවා.
most teenagers මේ teenage වියේ පසුවන ගොඩාක් දෙනා හරි aged from 14 to 24 right මෙතනදී නම් දෙනවා අර teen කියන කතන්දරේ මම කියපු කාරණාවට වඩා වෛද්‍යවරයා කියන වචන අනුව 14ත් 24ත් අතර එහෙම නැත්නම් 14 to 24 හරි වයස් සීමාවට අයත් වන most teenagers aged from 14 to 24 වයස අවුරුදු 14ත් 24ත් අතරෙහි හරි බොහෝයි යෞවනයන් සහ children above 8 years old වයස අවුරුදු 8ට above කියන්නේ ඉහළ වයස අවුරුදු 8ට ඉහළ ළමයි මොකද්ද වෙන්නේ එයාලට receive කියන්නේ ලබනවා ඒ ළමයි සහ අර 14ත් 24ත් අතර යෞවනයෝ ලබනවලු මොනවද ලබන්නේ treatment ප්‍රතිකාර treatment කියන්නේ ප්‍රතිකාර කියන එක ස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා වගේ ගන්න දේවල් නේද ප්‍රතිකාර කවුරුත් දන්න දෙයක් මොනවටද ගන්නේ for their so called disorder මාර ලස්සන වචනයක් තියෙනවා මෙතන so called කියලා මේක translate කරාට Google Translate ගහලා එයාට හරි වචන එන්නේ නෑ ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ නොදන්න වචන අනිවාර්යෙන් collection එකක් හදාගන්න for their so called disorder so called කියලා කියන්නේ ඔය කියන හරි ඔය කියන්නා වූ කියන අදහස ඔන්න ඔය කියන කියනවනේ so called democracy ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නේද where is so called democracy කියන එක හරි famous සටන් පාඨයක් එහෙම නැත්නම් ස්ලෝගන් එකක් කොහෙද තියෙන්නේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය ආන් එහෙම අහනවන්නේ ඔය කියන ලෙඩේ so called disorder හරිද දැන් එනම් මතකයි මේකට තනි වචනයක් දෙනවා ඊනියා කියලා ඊනියා ඉතින් ඔයා ට්‍රාන්ස්ලේට් කරොත් මේකේ ගොඩක් වෙලාවට එන්නේ ඊනියා කියන අදහස ඊනියා කියන්නේ අතර ව්‍යාජ බොරු වගේ අයිඩියා එකක් හරි මේක තමයි so called කියන්නේ ඔය කියන්නා වූ පැහැදිලිද ඔය කියන රෝගය සඳහා ප්‍රතිකාර ගන්නවලු වයස අවුරුදු 8ට වැඩි ළමයි සහ 14ත් 24ත් අතරේ ඉන්න යෞවනයෝ හරි he said ඊළඟට තියෙනවා පොඩි අදගත් කොටසක් තව ඉතින් මේ ආටිකල් එක ගොඩක් වෙලාවට වැදගත් වෙන්න හේතු කීපයක් තියෙනවා මේක වෙල්ලා ටයිම්ලි ටොපික් එකක් කාලීන මාතෘකාවක් ඊට අමතරව මේකේ තියෙනවා තව ලස්සන දේවල් ටිකක් බලමු ඒවා එකින් එක කියවගෙන යන් he said කියන්නේ ඔහු කිව්වා කියන එක ඔහු මොකද්ද කිව්වේ කියන එක අපිට බලා ගන්න පුළුවන් මෙතනට ගියාට පස්සේ right he said most of the games are designed most of the games හරි games වලින් ගොඩක් කිව්වා most of the games right most of the games කියන්නේ games වලින් ගොඩාක් ඒවා හරි most of the games කියන්නේ games වලින් ගොඩාක් ඒවා design කරලා තියෙන්නේ හරිද games වලින් ගොඩාක් ඒවා ඩිසයින් කරලා කියන්නේ එහෙම නැත්නම් නිර්මාණය කරලා තියෙන්නේ ඔබ දන්නවා ඩිසයින් කරනවා කියන්නේ ගේම් එකක් ඩිසයින් කරනවා කියන්නේ ගේම් එකක් හදනවා කියන එක ගේම්ස් වලින් ගොඩාක් කිව්වා ඩිසයින් කරලා තියෙන්නේ දැන් මෙන්න මේ සෙන්ටෙන්ස් එක ගත්තොත් මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් හරි most of the games කියන එක සබ් ඔබ්ජෙක්ට් පදය මුලට අරගන්න ලබන ලද ඔබ්ජෙක්ට් පදය තමයි most of the games එතකොට ක්‍රීඩා ගේම්ස් වලින් ගොඩක් කිව්වා. එතකොට මේක ප්ලූරල් සබ්ජෙක්ට් එකක්. එතකොට ඔයාලට පේනවා ආ දාලා ඩිසයින් කියන එක V3 ෆෝමැට් එක තමයි දාලා තියෙන්නේ. ගොඩාක් ක්‍රීඩා නිර්මාණය කරලා තියෙන්නේ. මොකටද? To attract the users. users ලා කියන්නේ මේ පාවිච්චි කරන කට්ටියව, users පාවිච්චි කරන අයව. හරි. ඒක ගහන කට්ටියව. attract කරගන්නට, ආකර්ෂණය කරගන්නට මම මේ attract කියන එකේ තේරුම කලිනුත් කිව්වා. හරි. by making them addicted දැන් addicted හරි addiction මේ ලස්සන වචන ටිකක් making them addicted ඔවුන්ව ඇබ්බැහි කරමින් හරි මතක තියාගන්න making them addicted ඔවුන්ව ඇබ්බැහි කරමින් and trapped within මාර ලස්සනයි trap කියලා කියන්නේ උගුල කියන එක සාමාන්‍යයෙන් trap එකක් කියන්නේ trap කියන්නේ ඉංග්‍රීසියෙන් උගුලට හරි සතෙක් අල්ලන්න අටවන එක වෙන්න පුළුවන් මොකකට හරි trap එක කියන්නේ උගුල. ඔන්න මම ඒ කොටස විතරක් highlight කරා. trap උගුල. වීඩියෝ එක වේගෙන් යනවා නම් නැවත වතාවක් ඕනනම් මේක නතර කරලා පිටිපස්සට චුට්ටක් ඇදලා ආය අහන්න පුළුවන්. හරි උඩම ෂෝට් කරන්න ඕන නිසා තමයි වේගෙන් මම මේ කියවගෙන යන්නේ. trapped within කියන්නේ මේ ඇතුළට කියන එක අභ්‍යන්තරයට. මේ අභ්‍යන්තරයට හරි යන් අර අල්ලගන්න මේ ගේම් එකේ ඇතුළාන්තයට අල්ල බැඳලා තියාගන්න ගැට ගහලා තියාගන්න මේ උගුලක් වගේ අටවලා තින්නේ. හරි ඒකට ඇබ්බැහි කරවන්න විදියට තමයි මේක ආකර්ෂණය කරගන්න විදියට තමයි මේකට මේවා ඩිසයින් කරලා තියෙන්නේ. මේවා හදලා තින්නේ ඒකට. ඒක තමයි තේරුම. ඒක තමයි දෙමව්පියෝ කියන්නේ ගහන්න එපා ගේම්ස් කියලා. හරි. Most of the games are designed
ඒ වගේම එයා කියනවා මෙයාගේ වචන වලින්ම කියනවා most of the games are designed with violent background. මොකක් පසුබිම් කරගෙනද හදලා තියෙන්නේ මේ ක්‍රීඩා? violent background. ඒ වචනේ හරි ලස්සන කෑලි දෙකක් තියෙනවා. violent කියන්නේ මේ ප්‍රචණ්ඩ කියන එක, background කියන්නේ පසුබිම. violent background එකක්. ප්‍රචණ්ඩ පසුබිමක් සහිතව තමයි මේ ක්‍රීඩා ගොඩාක් නිර්මාණය කරලා තියෙන්නේ. and ඒ විතරක් නෙමෙයි, drive the players minds. drive කියන්නේ මෙහෙයවනවා. හරි? වාහනයක් වගේ නම් පදිනවා කියන එකනේ. ඒක නිකන් දක්කාගෙන යනවා. drive the players minds. සෙල්ලම් කරන අයගේ මනස්, හිත. හරිද? players minds දක්කාගෙන යනවලු කොහෙටද? දක්කනවා කියලා කියන්න එපා. ඒක නිකන් කැතයි වගේ නක්. ඔයාලට පුළුවන් දාන්න මෙහෙයවනවා. towards කියන්නේ දිහාවට, දිහාවට දෙසට. cruel activities නපුරු ක්‍රියාකාරකම්. හරිද? නපුරු ක්‍රියාකාරකම් දිහාවට මෙහෙයවන්න විදියට තමයි මේ violent background එකකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මොන විදිහේ cruel activities ද? such as killing මරා දැමීම වැනි. such as killing මරා දැමීම වැනි cruel activities දිහාවට players ලගේ mind එක මෙහෙයවෙන විදියට තමයි මේ violent background එකක් සහිතව මේ ක්‍රීඩා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඩිෂුන් ගාලා වෙඩි තියලා මරනවා නම් ඒක මරලා ඉවරලා නේද මෙච්චර ස්ටාර්ස් ගත්තා, ජනප්‍රිය දේවල් වැඩක් නැහැ වගේ කියලා. හරි. ඒව කාලේ නාස්ති කිරීම. මම මගේ අයිඩියාස් මේ වීඩියෝ ක්ලිප් එක ඇතුළට දාන්න යන්නේ නැහැ. එතකොට මේක এডুকেෂනල් එකක් වෙන්නේ නැහැ. මගේ අයිඩියාස් එනවා. මම just reading the news article only. හරි. most games offer rewards. ගොඩාක් මේ ක්‍රීඩා, මේ games offer කියන්නේ පිරිනමනවලු මොනවද? rewards කියන්නේ තෑගි. මේ ක්‍රීඩා ගොඩාක්, මේ games ගොඩකින් තෑගි පිරිනමනවා after reaching certain stages. ඒ මොකද්ද? certain stages වේදිකාවල උටනක් ගහම නෙමෙයි. certain stages එකක් කියන්නේ තත්ත්වයක්, එක මට්ටමක්. හරි? නිශ්චිත මට්ටමක්, එක්තරා මට්ටමක්. අන්න එහෙම දෙන්න. certain stages නිශ්චිත මට්ටම්. හරි? certain stages වලට. නැත්නම් නිශ්චිත levels වලට, මට්ටම් වලට ගියාම. දැන් ඔබ දන්නවා level 1 ඉඳන් 2 වලට ගියාම පොඩි තෑග්ගක් හම්බ වෙනවා. ආන් ඒ වගේ දේවල් තමයි මේ කියන්නේ. certain stages වලට reach වුණාම. reach කියන්නේ ළඟා වෙනවා. හරි? after reaching කියන්නේ ළඟා වුණාට පසු. ඔයාට මම කොටු කරන්නේ මේකේ. වැදගත් ඒවා ලියා ගන්න පහසු වෙන්න. after reaching ළඟා වුණාට පස්සේ. හරිද? after reaching certain stages කියන්නේ නිශ්චිත එහෙම නැත්නම් යම් මට්ටම් වලට ළඟා වුණාට පස්සේ, reach වුණාට පස්සේ මේ ගොඩාක් games වලින් offer කරනවලු මොනවද? සල්ලිද? rewards. තෑගි දෙනවලු. cyber තෑගි තමයි හම්බ වෙන්නේ. හරි. therefore ඒක නිසා the players used to pass those stages. හරිද? used to pass. මේ සෙල්ලම් කරන කට්ටිය, the players කියලා කියන්නේ සෙල්ලම් කරන කට්ටිය හුරු වෙලා ඉන්නවා. මොකටද හුරු වෙලා ඉන්නේ? used to pass. හරි? පහු කරන්න හුරු වෙලා ඉන්නවා. those stages. අර තත්ත්වයන්, එහෙම නැත්නම් අර කියන මට්ටම්. හරිද? අර කියන මට්ටම්, those stages. අන්න එව්වා ඒ levels එකින් එක පාස් කරන්න අර ඔය games සෙල්ලම් කරන කට්ටිය හුරු වෙලා ඉන්නවා. used to pass. හරිද? used to කියලා කියන්නේ හුරු වෙලා ඉන්නවා කියන එක. පාස් කරන්න හුරු වෙලා ඉන්නවා. අර මට්ටම් පාස් කරන්න හුරු වෙලා ඉන්නවා. ඇබ්බැහි වෙලා ඉන්නවා. හරිද? එහෙම හුරු වෙලා ඉන්නේ ඇයි? to achieve their goals. right? එයාලගේ තියෙන goals, ඉලක්ක සාධනය කරගන්නට. මේ ලෙවල් එකේ ඉඳන් මේ ලෙවල් එකට තමයි යන්න ඕනේ කියන මේ කියන අදහස ඉෂ්ට කරගන්න මෙයාලා මේ සෙල්ලම් කරන අය අර කියන මට්ටම් පහු කරන්න හුරු වෙලා ඉන්නවා. හරි. he said. ඔහු කිව්වා. එතුමාගේ වචන වලින්ම කියනවා නම් මෙන්න මෙහෙමයි යා කියන්නේ. after using a mobile phone. ජංගම දුරකථනයක් පාවිච්චි කරාට පස්සේ. හරිද? after using a mobile phone. මේ කෑල්ල විතරක් අරගත්තොත් ජංගම දුරකථනයක් භාවිතා කළාට පස්සේ මොකටද? for gaming purposes. right? for gaming purposes. PURPOSES කියලා වචනයක් ඔයාලට මෙතන පේනවා. purpose කියලා කියන්නේ අරමුණ, purposes කියන්නේ අරමුණු. හරිද? gaming අරමුණු සඳහා. game ගැසීමේ අරමුණු සඳහා. එහෙම කිව්වොත් තමයි තේරෙන්නේ. game ගැසීමේ අරමුණු සඳහා for many hours. පැය ගණනාවක් පුරාවට, පැය ගණනාවක් තිස්සේ. දැන් අපි මේකේ තේරුම් ටික එකතු කරමු.
පැය ගණනාවක් තිස්සේ ගේම් ගැසීමේ අරමුණු සඳහා ජංගම දුරකථනයක් පාවිච්චි කරාට පස්සේ හරිද පැය ගණනාවක් තිස්සේ ගේම්ස් සෙල්ලම් කිරීමේ අරමුණ සඳහා ජංගම දුරකථනයක් භාවිතා කළාට පස්සේ බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. ඊළඟ රූලේ ඒ ටික තියෙනවා. මම රෝස පාටින් දෙන්නම් ඒ ටික. children and youth ළමයි සහ මේ යෞවනයෝ automatically හරි නයිසර්ගිකවම එහෙම නැත්නම් මේ ඉබේටම automatically fall into කියන්නේ වැටෙනවා. මොකටද වැටෙන්නේ? a disorderly situation මේ කියන ව්‍යාධීමය තත්ත්වයට disorderly situation right disorderly කියලා කියන්නේ අර disorder කියන එකකින් හදාගත්ත adjective එක නාම විශේෂණ disorderly situation කියලා කියන්නේ තත්ත්වය මෙන්න disorderly රෝගී තත්ත්වයට හරි disorderly situation එකක් කියන්නේ රෝගී තත්ත්වයට ඇද වැටෙනවා fall into automatically වැටෙනවලු පැය ගණනාවක් තිස්සේ ගේම් ගෙවුවාම මේකේම රෝගී තත්ත්වයට right ඊළඟ රූල් වල තියෙන ටික ඊටම චුට්ටයි තව තියෙන මේ ආටිකල් එක. ඒ ආටිකල් එකේ යට තියෙන සෙට් එක මම උඩට මේ ඇදලා පෙන්වන්නයි හදන්නේ. හරි තව ඡේද දෙකක් තියෙන්නේ. they suddenly become angry. ඒගොල්ලෝ suddenly කියලා කියන්නේ එකපාරටම they suddenly suddenly කියලා කියන්නේ එකපාරටම become angry. ඒ මොකද්ද? කේන්තියට පත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එකපාරටම කේන්ති ගන්නවා. ඒ විතරක් නෙමෙයි. their behavior turns violent. turn කියන්නේ හැරෙනවා කියන එක. turn කියන්නේ හැරෙනවා. හරි? violent කියලා කියන්නේ ප්‍රචණ්ඩ. right? ප්‍රචණ්ඩ ස්වරූපයට හැරෙනවලු එයාලගේ චර්යාව. their behavior turns violent. මට ඕනම් මේකත් වැදගත් නම් ලියා ගන්න පුළුවන්. the children assume themselves මෙතනදී කියනවා හරි ලස්සන මනෝවිද්‍යාත්මක කාරණාවක් මේ වෛද්‍යවරයා. the children දැන් මේ සෙල්ලම් කරන ළමයි ඉන්නවනේ. එයාලා assume කරනවලු. assume කියලා කියන්නේ මේ උපකල්පනය කරනවා. එහෙම නැත්නම් මේ හිතින් හිතා ගන්නවා. assume themselves තමාවම ඒගොල්ලන්වම as gaming characters අර ගේම් වල ඉන්න චරිතයයි හිතා ගන්නවා. gaming characters දැන් යම් කෙනෙක් සෙල්ලම් කරන ක්‍රීඩාවක ඉන්නවනේ මොන හරි ඒ සයිබර් අවකාශය තුල හදලා නිර්මාණය කරපු characters එයාලානේ වෙපන් එක අරගෙන දුවන්නේ. අන්නේ වෙපන් එක අරන් දුවන විදිහේ චරිතයක් යයි තමනුත් හිතා ගන්න මේ මමත් ඒ වගේ කෙනෙක් තමයි. එහෙම හිතා ගන්නවා. හරිද? ඉතින් ගේමින් characters කියලා තමන් මේ ගහන කට්ටිය හිතින් හිතා ගන්නවලු. ඒ විතරක් නෙමෙයි. treat කියන්නේ සලකනවා. and mingle කරනවා කියන්නේ මොකද්ද? නිකන් අර සංකලනය කරනවා. එකට මිශ්‍ර කරනවා. mingle mingle කියලා කියන්නේ මේ මිශ්‍ර වෙනවා. එහෙම නැත්නම් එකට කලවම් කරගන්නවා. with the environment පරිසරය සමග as if the characters portrayed in the games. හරි. තමන්ට සලකන්නේ තමන් මේකේ චරිතයක් විදියට එහෙම නැත්නම් තමන් මමත් මේ කැරක්ටර් එකක් විදියට තමයි ඇත්ත ජීවිතේදී ජීවත් වෙන්නේ. පරිසරය සමග ගලප ගන්නවා ඒ විදියට. as if කියන්නේ එක grammar rule එකක් මම මෙතනදි කියලා දෙනවා. හරියට නිකන් වගේ කියන වගේ අයිඩියා එකක් මේකේ තියෙන. as if කියන්නේ මේ හරියට නිකන් වගේ as if නිකන් if නෙමෙයි as if. හරි. එයා නිකන් හැසිරෙන්නේ හරියට නිකන් එලිසබෙත් මහරජින වගේ. ඔහු නිකන් හැසිරෙන්නේ බැරක් ඔබාමා වගේ. පියම කියනවනේ. එයා නිකන් මට ඇඩ්වයිස් කරන්නේ හරියට මගේ තාත්තා වගේ. රයිට් මේ නිකන් අපි උපහාසයට කියනවනේ. එයා නිකන් මෙන්න මෙයා වගේ. ඔයා කතා කරන්නේ හරියට නිකන් මේ ප්‍රෙසිඩන්ට් වගේ. හරියට නිකන් රයිට්. අන්නේ අදහස ගන්න තමයි as if දාන්නේ. as if the characters portrayed in the games. හරියට නිකන් ගේම් එක ඇතුලේ portrait කරනවා කියන්නේ ආලේඛනය කරනවා. එහෙම නැත්නම් මොකද්ද? නිර්මාණය කරලා තියෙන. හරි. ගේම් එක ඇතුලේ නිර්මාණය කරලා තියෙන චරිත විදියට. හරියට නිකන් ගේම් එක ඇතුලේ නිර්මාණය කරලා තියෙන චරිත වගේ. as if the characters portrayed in the games. මං වාට එක පේන්න underline කරනවා. as if the characters portrayed in the games. games වල චිත්‍රණය කරලා තියෙන portrait කරලා තියෙන නිර්මාණය කරලා තියෙන characters වගේ හරියට නිකන් මේ කට්ටිය හැසිරෙන්නේ. එයාලා treat කරන්නේ Tamanට
ඒ වගේ තමන්ට සලකන්නේ, තමන් කලවම් කරගන්නේ, තමන්ගේ යාළුවෝ එක්ක family members like ඉන්නකොට හිතන්නේ මම මේ අහවල් character එක කියලා වගේ එකක් කියන එක තමයි ડોක්ටර් අපිට කියන්නේ. Right? This is not my idea. This is the idea of the doctor. Right? If the children, if කියන්නේ නම් කියන එක මේක විල conditional sentence එකක්. ඔයාලා දන්න අය දන්නවා if කියන එක conditional එකක්. බලමු මොකද්ද මේ conditional එක කියලා. The children or youth, ළමයින් හෝ මේ යෞවනයන් suffer from such disorder. මේක ඇවිල්ලා conditional sentences වල අයිති වෙන පළවෙනි conditional එක. එහෙම නැත්නම් conditional type 1 කියන category එකට අයිති වෙන grammar එකට අයිති වෙන sentence එකක්. If the children or youth suffer from such disorder, ළමයි හෝ තාරුණ්‍ය එහෙම නැත්නම් මේ යෞවනයන් මෙම රෝගී තත්වයෙන් විඳවනවා නම් හරිද? ඒක තමයි මේකේ තේරුම. It is important. It is important කියන්නේ ඒක වැදගත් නෙමෙයි. එහෙම නෙමෙයි මේක තේරුම ගන්නෙ. it කියන එකට මෙතනදී තේරුමක් නැත. right? පායනතු ගන්න. මමනේ කියන්නේ. It is important. important කියන්නේ වැදගත්. මෙතන it කියන එක ඇවිල්ලා dummy subject එකක්. හරිද? dummy subject එකක්. ඒ නිසා මෙයාට මෙතනදී තේරුමක් නැහැ. It is important. වැදගත්. මොකක් වැදගත්? මොකද්ද වැදගත්? To obtain medical advice. obtain කියන්නේ ලබා ගන්නවා කියන එක. medical advice හැමෝම දන්නවා වෛද්‍ය උපදෙස් එහෙම නැත්නම් සෞඛ්‍යමය උපදෙස්. සාමාන්‍ය medical advice කියන්නේ advice that we receive from doctors. වෛද්‍යවරුන්ගෙන් ගන්න උපදෙස්. වෛද්‍යවරුන්ගෙන් ගන්න උපදෙස් ලබා ගැනීම වැදගත්. හරි? medical advice ගන්න එක වැදගත්. කාගෙන්ද අපි මේක ගන්න ඕනේ? from a psychiatrist. මනෝවෛද්‍ය වරයෙක්ගෙන්, මනෝවෛද්‍යවරයෙක් වෙතින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් කියලා තමයි මේ කියන්නේ. It is important to. මම ඔයාලට පොඩි ලස්සන වාක්‍යයක් කියලා දෙන්නම්. මේ it is important කියන එක දාලා ලියන්න පුළුවන් වෙන එකක්. බලමුකෝ. It is important to මම ලියනවාට ඒ වගේ එකක් කාට හරි කියන්න ඕන වෙනවා මෙන්න මෙහෙම එකක්. right. මම කියනවා මෙහෙම. It is important. It is important to. මේක හරි ලස්සන රටාවක්. මේකේ තේරුම මොකද්ද? වැදගත් කියන එක. right? මම සිංහලෙන් ටයිප් කරන්නේ නෑ. It is important to learn learn කියලා දානවා. එතකොට මොකද්ද learn කියන්නේ ඉගෙන ගන්නවනේ. ඉගෙන ගන්න එක වැදගත්. English වලින් කියන්නේ කොහොමයි? It is important to learn English. English ඉගෙන ගන්න එක වැදගත්. right? මම තව එකක් විතරක් ටයිප් කරන්න. It is important to. හරි? එහෙනම් මොකක්ද තේරුම? It is important to කියන්නේ වැදගත්. මොකක්ද වැදගත් කියලා verb එකක් තමයි ඊට ඉස්සරහින් දාන්නේ. It is important to මොකද්ද? Go home now. Go home now. දැන් ගෙදර යන එක වැදගත්. It's important to go home now. It is important to think of your future. ඔයාගේ අනාගතය ගැන හිතන එක වැදගත්. It is important to right study well. හොඳින් ඉගෙන ගන්න එක වැදගත්. It is important to tolerate. ඉවසන එක වැදගත්. right? ඒක තමයි මම මේ කියන්නේ. It is important කියන එක වෙලා pattern එකක්. ඒවා පත්තරවල තිබිලා අපිට හම්බ වෙනවා. ඉතින් පත්තරවල තිබ්බත් කොතන තිබ්බත් අහුවෙන තැන වැදගත් නෑ. සමහරට මේ ආටිකල් එක ඔතාගෙන ආපු කොලේ වගේ ගෙදරට තාත්තා හරි අම්මා හරි නේද? සීයා හරි අච්චි හරි කවුරු හරි කරවල ඔතාගෙන ආපු කොලේ මේක තිබ්බත් ඔයා මේක ඉගෙන ගන්න යූස් කරනවා නම් ඔයාලට මේවා තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. ඊට පස්සේ අන්තිමට තියෙනවා parents should allow their children to use. දෙමාපියෝ එයාලගේ ළමයින්ට ඉඩ දෙන්නට ඕනේ. allow කරනවා කියන්නේ මේක allow නෙමෙයි මේක allow. අයනු ලොයනු allow. right? Parents should allow their children එයාලගේ ළමයිට දෙමාපියෝ ඉඩ දෙන්නට ඕනෙලු to use mobile phones. right? sparingly. මොකක්ද ඒ? sparingly කියලා කියන්නේ නිකන් අර මසුරු විදියට එහෙම නැත්නම් කියන්නේ මේ ලෝභ විදියට මේකේ තේරුම එහෙම ගන්න එපා. sparingly කියලා කියන්නේ මේ අවශ්‍ය වෙලාවට දෙන්න කියන එක වගේ අදහසක්. sparingly මසුරු විදියට always they should not give the mobile phone to the kids right all the time. They should take it after the task is completed by the kid. හරි. and ඒ විතරක් නෙමෙයි only for online education. online අධ්‍යාපනයට විතරයි. and advise the children to stop using. ඒ වගේම දෙමව්පියෝ කරන්න ඕන තව දෙයක් කියනවා advice. හරි? the children ළමයිට උපදෙස් දෙන්න කියන එක. හරි?
ඇඩ්වයිස් කියලා කියන එක මේක පත්තරේ තිබ්බත් වැරදි කියන්න ඕන. මෙතන S අකුර එන්න ඕන CE නෙමෙයි. ඉතින් ඒක ආටිකල් එක ලියන එක්කෙනා ගැවුලක් ADVI SC ඇඩ්වයිස් වෙන්න ඕන. එතකොට තමයි උපදෙස් දෙනවා කියන ක්‍රියාපදේ හැදෙන්නේ. නැත්නම් මේක උපදෙස් වෙනවා. එහෙම වුණොත් ගැලපෙන්නේ නැහැ. පත්තර වුණත් අඩුපාඩු තියෙනවා රයිට්. ඒව ඉතින් හොයාගන්න ඔයාලටත් පුළුවන් මේ. ඒව එච්චර වැදගත් නැහැ. ආටිකල් ලියන්නේ ක්‍රම චර ලොකුවට හිත නෙමෙයි. මේ පත් ආටිකල්ස් ලියන අය අතින් පොඩි මිස්ටේක් වෙන්න පුළුවන්. ටයිපින් මිස්ටේක් වෙන්න පුළුවන්. advise the children ළමයිට උපදෙස් දෙන්න. හරි මෙතන STA කියලා හිතා ගන්න. advise the children to stop using the phones phone පාවිච්චි කරන එක නවත්තන්න කියලා ළමයිට උපදෙස් දෙන්නලු and engage them in other entertainment ළමයිව යොදවන්න engage කියන්නේ යොදවන්න කියන එක යොදවන්න යෙදෙනවා engage them හරි ඔවුන්ව යොදවනවාට කියන්නේ engage කියන එක ඊට පස්සේ in කියන preposition එක එනවාම තමයි හරි engage එක in එනවා suffer එක from එනවා අතගන්නේ suffer from හරි engage එක in එනවා ඔන්න ඔයාලට පේනවා in කියන එක ඇවිල්ලා තියෙනවා engage them in ඒගොල්ලන්ව යොදවන්න ඔයාලට පේනවා මම කිව්වා suffer කියන එකත් එක්ක from එනවා බලන්න from අනිවාර්යෙන් එන එකක් ඒව හුරු වෙන්න නිකන් කියවනකොට ඔයාලට මේක හුරු වෙන්න පුළුවන් මහ දෙයක් නෑ engage them in other entertainment අනෙකුත් විනෝදාස්වාද entertainment විනෝදාස්වාද right ඒ කියන්නේ මේ වෙන විනෝදාස්වාද ක්‍රම entertainment වල යොදවන්නලු මොනවා වගේ ඒවාද such as group work at home නිවසේදී කරනු ලබන කණ්ඩායම් ක්‍රියාකාරකම් වැනි සාමූහික ක්‍රියාකාරකම් group work ගෙදරදී කරන ඒවා මොනවද කියලා හිතාගන්න the doctor added මොකක්ද doctor added කියන්නේ add කියන්නේ නම් එකතු කරනවා කියන එකනේ සංවාදයට වෛද්‍යවරයා එක්කලා මෙන්න මේ අදහස් එක්කලා කියලා තමයි කියන්නේ චතුරංග සමර වික්‍රම කියන මාධ්‍යවේදියා විසින් තමයි මේක ලියලා තින්නේ මේක විශේෂඥ මනෝවෛද්‍ය රෝමි රූබන් මහතා සමග කරන සාකච්ඡාවක් නැවත කියනවා මේක පබ්ලිෂ් කරලා තින්නේ Daily Mirror newspaper එකේ 2021 අගෝස්තු මාසේ 29 වෙනිදා. ඉතින් මේ ආටිකල් එක මම කියවන එකම තමයි ඔයාලට මේ විදිහට අහන්න දුන්නේ. සාමන් නිකන් කියවලා ආත්මార్థකාමී කොයි අරින්දගෙන ඒ නොලෙජ් එක මම ගන්න එකේ ෆන් එක එහෙම නැත්නම් ඒ ෆැක්ට්ස් මම ගන්න එක වීඩියෝ එකක් විදිහට ක්‍රියේට් කරාම ලංකාවේ කොයි හරි කවුරු හරි මේක නොලෙජ් එකක් විදිහට ගනී right that's for all today and I hope you will learn something from the news article. Thank you for watching and that's it.